බුධය අලුත් මාසයක් උදා වෙලා තියෙන්නේ. මේ මාසය අපිට බොහොම විශේෂිත මාසයක් බවට පත් වෙනවා. ඊයේ දිනේදී පුංචි ඔබ ශ්‍රද්ධා රූපවාහිනියත් එක්ක එකතු වෙලා උතුම් පොසොන් පුන් පෝදිනේ නිමිත්තෙන් විශේෂිත වත්පිළිවෙත් වල නිරතුණා කියන කාරණයක් අපි දන්නවා. ඉතින් උතුම් පොසොන් පුන් පෝදිනේදී විශේෂ වැදගත්කම මොකද්ද කියන කාරණේ ඔබ මේ වෙනකොට දැනුවත්ව ඉන්නවා. මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කළා ලංකාවේ බුදුදහම ස්ථාපිත කරන්නේ උතුම් පොසොන් පුන් පෝදිනක. ඒ නිසා මේ මාසයේ පුරාවටම අපි පොසොන් පුන් පෝදිනේ අරුත නිරන්තරයෙන්ම සිහිපත් කරන්නට ඕනේ. ඒ කාරණිය මතක් කරමින් අද දවසේ අපි සූදානම් වෙන්නේ ගෞතම දරුවෝ ළමා වැඩසටහන ආරම්භ කරන්න. අද දවසේදී ගෞතම දරුවෝ ළමා වැඩසටහනට අපිට දායකත්වයේ ලබා දෙන ඒ පින්වත් පිරිස අපි බොහොම ගෞරවයෙන් යුක්තව සිහිපත් කළ යුතුයි. කැනඩාවේ පදිංචි පින්වත් මధుරංග පින්නගොඩ මහතා සහ ඉෂානි මහත්මියයි අද දවසේදී අපේ වැඩසටහනට දායකත්වයේ ලබා දෙන්නේ. ඉතින් අද උදැසනින්ම පුංචි ඔබට වටිනා දහම් කරුණු කාරණා ගණනාවක්ම කියා දෙන්නටයි අපි සූදානම් වී සිටින්නේ. පින්වත් ස්වාමීන් වහන්සේව নমස්කාර පූර්වකව මේ මොහොතේ පිළිගන්න අතරවාරේ අපි පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු පුංචි ඔබට සදහම් මඟ කියා දෙන්නට. සාදු සාදු සාදු. හය පුංචි ඔයාලා හැම දිනාටම තිරුවන් සරණයි. පින්වත් දුවේ පුතේ අදත් අපි මේ උතුම් වැඩසටහන ආරම්භ කරන්නට කලින් අපි බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ හැටියට තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙන්න මාත් එක්ක කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. උතුම් සීලේ අදිෂ්ඨාන කරගෙන කියන්න. මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද
පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසම සංසාර දුකින් නිදහස් වීම පිණිසම උපකාර වේවා. උපකාර වේවා. සාදු සාදු සාදු. අපි මේ උතුම් ධර්මය අපිට කියලා දුන්නු අපේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ සිහි කරමු. අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් බොහෝ කාලයක් වැඩ සිටමින් අපට තවත් අනුග්‍රහ කරන්නට අපිටත් පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇසුරු කරන්නට වාසනාව ලැබේවා. අපි රැස් කරන සියලු පිනුත් පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පින්වත් දුවේ පුතේ අද දවසෙත් අපි පුංචි දූලා පුතාලට ලස්සන දහම් කාරණා කීපයක් කියලා දෙන්න කල්පනා කළේ. ඉතින් අපි හැම දිනාටම මේ ලැබිලා තියෙන කාලය අද දවසේ පොසොන් පුන් පොහොය දවසේ අවසන් වෙලා ඊළඟ ලැබුවා වූ දිනය. ඉතින් අපේ මිහිඳු මහරහතන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන්ම හරියට අම්මා කෙනෙක් තමන්ගේ කුසින් උපන්න එකම දරුවාට ආදරය කරනවා වගේ මේ ලංකාවේ ඉපදුණු අපි හැම දිනාටම ගොඩාක් සෙනෙහසින් කරුණාවෙන් වැඩියේ මේ පොසොන් පුන් පොහොය දවසක. මිහිඳු මහරහතන් වහන්සේ දුවේ පුතේ ලංකාවට වඩිනකොට වයස 32යි. 20 වෙනි වයසේදී 20 වෙනි අවුරුද්දේ ඉද්දින් තමයි උන්වහන්සේ මේ බුද්ධ ශාසනයේ පැවිදි වුණේ. මුළු දඹදිවටම රජ වෙන්න හිටපු කුමාරයා ඒ සියලු දේවල් අත්හැරලා බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනයේ ආදරයෙන් වැළඳගත්තා. බොහොම කැමැත්තෙන් හිටියේ. ඊළඟට පැවිදි වෙලා ඒ දවසම උපසම්පදා කරන මොහොතේම අරහත්ත්වයටපත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හදවතේ දරාගත්තා. මේ ලංකාවට වැඩියට පස්සේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ හරියට සිංහ තෙලක් රම් බඳුනක දරාගෙන ඉන්නවා වගේ උන්වහන්සේගේ හද මණ්ඩලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නැමැති සිංහ තෙල දරාගෙන මේ ලංකාවට වැඩියේ. ඊට පස්සේ මේ ලංකාවේ අපි හැම දිනාටම කරුණාවෙන් බොහෝ දේවල් කියලා දුන්නා. මිහිඳු මහරහතන් වහන්සේ වඩිනකොට දේවානම්පියතිස්ස රජුරු තමයි අපේ රජුරු. පන්සිල් දීලා තෙරුවන් සරණේ පිහිටවලා උපාසකෙක් බවට පත් කළා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ බොහෝ උපකාර සැලසුවා. මේ ලංකාවත් ඒ බුදුරජාණන්සේ වැඩ ඉන්නකොට ඉන්දියාව යම් විදිහකින් තිබ්බද ඒ බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන මහා ශ්‍රාවක සංගරුවන රහතන් වහන්සේලා යම් විදිහකට හිටියද ඒ විදිහට ලස්සන භූමියක් බවට පත් කළා. ඇහැල මල් මිටක් විසිරුවා වගේ ගෙයින් ගෙට රහතන් වහන්සේලා පිඩුසිඟා යන දුප්පත් අහිංසක අම්මලා දානි හැන්දක් පූජා කරලා සංසාරයෙන්ම නිදහස් වෙන්න පුළුවන් විදිහේ විශාල පින් රැස් කරගන්න යුගයක් මිහිඳු මහරහතන් වහන්සේ ගොඩ නැගුවා මේ ලංකාවේ. ඊට පස්සේ අපේ ලංකාවේ රහතන් වහන්සේලා කෝටි ගණනක් පහළ වුණා. කෝටි ගණනක් රහතන් වහන්සේලා පහළ වෙලා දුවේ පුතේ ඒ විතරක් නෙමෙයි ඒ රහතන් වහන්සේලාට උපකාර කරන ඕගොල්ලෝ වගේ මේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු බොහොම ශ්‍රද්ධාවෙන් ජීවිතේ දෙවැනි කරගෙන ජීවිතය අත්හැරලා බුදුරජාණන් සරණ ගියපු ශ්‍රාවක ශ්‍රාවිකාවොත් බිහි වුණා. ඒ වගේම බුදුරජාණන්සේ කාලේ මහා ප්‍රජාපති ගෝතමියගෙන් පටන් ගත්ත ඒ භික්ෂුණී සංඝයා මේ ලංකාව පුරාවට රජ කුලයේ හිටපු සිටු කුලයේ හිටපු ඊළඟට වෙළඳ කුලයේ හිටපු නොයේ කුලවල හිටපු ඒ බුදුරජාණන්සේගේ යුගී මහාන වෙලා අරහත්ත්වයටපත් වුණු ශ්‍රාවිකාව හිටියද ඒ වගේ මේ ලංකාව පුරාවට රාජකුමාරිකාව නොයේ කාන්තාවන්ට භික්ෂුණී භාවය ලබා දුන්නා. සංඝමිත්තා තෙරණින් වහන්සේ වැඩමවලා
ඒ ඔක්කොම කළේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාවෙන් අපේ රටටම වෙන් වෙච්ච බුදුරජාණන් වහන්සේට සම්මා සම්බෝධිය පිණිස සෙවණ සලසාලු ඒ බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව වහන්සේ වැඩැම්මෙව්වා. ගොඩාක් පූජෝපහාර දක්වමින් ලස්සන යුගයක් ඒ කාලේ. ඒ කාලේ හිටපු අය ගොඩාක් පින්වන්තයි. ඊට පස්සේ බෝධින් වහන්සේට මේ ලංකාව පූජා කළා රජුරුව. තමන් දොරටුපාලෙක් වගේ, තමන් 16ක් වගේ බෝධින් වහන්සේට උපස්ථාන කළා. ඊට පස්සේ එතන ඉඳලා මේ ලංකාවේ මිනිස්සුන්ට පිහිට වෙන්නේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ. ඒ ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ ආනුභාවයෙන් තමයි අපි මේ තාම හොඳින් ඉන්නේ. කිසිම කරදරයකදී අපිට ඒක ගොඩාක් බලපාන්නේ නැති බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව නිසා. ඉතින් දුවේ පුතේ ඒ ඔක්කොම ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ඒ විතරක් නෙමෙයි මිහිඳු මහරහතන් වහන්සේ ඊට පස්සේ අපිට පුරුදු කළා බෝධින් වහන්සේලා වන්දනා කරන්න, ධාතු ස්තූප වන්දනා කරන්න කියලා දුන්නා. සිළුමිණි සෑයේ තිබුණු බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සුමන සාමණේර රහතන් වහන්සේට කියලා වඩම්වාගෙන ඇවිල්ලා මේ ලංකාවේ ඉස්සරෝම බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ මහියංගනී සෑය ඉදි වුණානේ. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ මුල් වෙලා තූපාරාම සෑය ඉදි කළා. එතනින් පස්සේ මිනිස්සු අපේ මුතුන් මිත්තෝ සෑයවල් වැඳ බෝධින් වහන්සේ වැඳ පින් රැස් කරන ජීවිතයක් උදා කරගත්තා. ඒ ඔක්කොම කලේ අපේ කල්යාණ මිත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ. ඊට පස්සේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජාණන්සේගේ ධර්මය මේ ලංකාවෙන් පැවිදි වෙලා අරහත්ත්වයටපත් වුණු ඒ ශ්‍රාවක සංගරුවනට ගොඩාක් මහන්සි වෙලා ඉගැන්නුවා. ඊළඟට ගිහි උපාසක උපාසිකාවන්ට ඉගැන්නුවා. මේ ධර්මයේ මේ ලංකාවේ ස්ථාපිත කළා. බුදුරජාණන් වහන්සේගේ පරියාප්ති ශාසනය කියලා තමයි දුවේ පුතේකට කියන්නේ. ඊට පස්සේ සිල්වත් සංගරුවන බිහි කළා. ඒකට කියනවා ප්‍රතිපත්ති ශාසනය කියලා. ප්‍රතිපත්තියේ යෙදෙන සංඝයා උපාසක උපාසිකාව ගොඩාක් බිහි කළා. ඊට පස්සේ ප්‍රතිවේද ශාසනය කියලා එකක් තියෙනවා. ඒ තමයි මාර්ගඵල අවබෝධය. සෝතාපන්න වෙනවා, සකදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, අරහත් වෙනවා. මේ සංසාර දුකින් සදහටම නිදහස් වෙනවා. එතකොට ඒ ප්‍රතිපත්ති පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනය මනාව මේ ලංකාවේ පිහිටෙවි අපේ කල්යාණ මිත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ අපිට කළ සේවාව කෙලවරක් නැහැ. බොහෝ උපකාර කළා අපිට. අවසානයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හදවතේ දරාගෙන ඇවිල්ලා එකම අම්මා කෙනෙක් තම දරුවාට කරුණාවෙන් ආදරය දක්වනවා වගේ මේ ලංකාවේ අපි සියලු දෙනාට ආදරය කරලා බොහෝම අනුකම්පාවෙන් ධර්මයේ කියලා දීලා මඟඵලලාභී ශ්‍රාවක සංගරුවන ඇති කරලා 80 වෙනි වියේදී පිරිනිවන් පානකම්ම ලංකාවේ හිටියේ. තමන්ගේ දෙමව්පියෝ ඥාතියෝ බලන්න යන්න ඕන කියලාවත් එහෙම හිතුවේ නෑ. අරහත්ත්වයටපත් වෙලා රහතන් වහන්සේ කෙනෙක්නේ. ඉතින් බලන්න කොච්චර අනුකම්පා කළාද අපිට. ඉතින් ඒ අනුකම්පාවෙන් තමයි දුවේ පුතේ අපි මේ බුදුරජාණන් වහන්සේ සරණ ගියේ, ධර්මයේ සරණ ගියේ, ශ්‍රාවක සංගරුවන සරණ ගියේ. ඉතින් ඒ නිසා අපි කෙලෙහි ගුණ සලකලා, අපිට කළ ගුණ සිහි කරලා, වන්දනමානන කරලා, දානය පූජා කරලා, ඊළඟට දැක්කට පස්සේ ආශ්‍රයකින් නැකිටලා මේ විදිහට අපිට මේ තෙරුවන් සරණේ පිහිටපු කෙනාට කළගුණ සලකලා අවසන් කරන්න බෑ කියලායි අපේ බුදුරජාණන්සේ අපිට වදාළේ. ඉතින් ඒ නිසා අපි නිතර සිහි කරන්න ඕනේ. හැමදාම පහනක් හරි පූජා කරන්න ඕනේ, වන්දනාමාන කරන්න ඕනේ. අපිට කල්යාණ මිත්‍රෝ මිහිඳු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා කියලා නිතර සිහි කරන්න ඕනේ. ඉතින් අද දවසේ ඒ කාරණාවත් අපි සිහි කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ ගැන ලස්සන කාරණාවක් ඔයාලට කියලා දෙන්න තමයි මං කල්පනා කළේ. ඒ තමයි දුවේ පුතේ අපි අපේ හිතින් හරි, අපේ කයින් හරි, අපේ වචනයෙන් හරි හොඳ දෙයක් කළොත් ඒකට මොකද්ද කියන්නේ?
ඒකට කියනවා කුසලයක් කියලා. පිනක් කියලා. මොකද්ද කියන්නේ? කුසලයක්, පිනක්, යහපත් දෙයක්. එතකොට ඒ දෙයින් අපි දුගතියට යන්නේ නැහැ. නිරේ යන්නේ නැහැ, പ്രേත ලෝකේ යන්නේ නැහැ, තිරිසන් සතුන් අතරේ උපදින්නේ. මේ දුකට අපි වැටෙන්නේ අපි සිතින්, කයින්, වචනෙන් යහපත් දේවල් කළොත්. ඒකට කියන කුසල් දහම් රැස් කරනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන කලින් උන්වහන්සේ බොහෝ කාලයක් අපි වෙනුවෙන්ම බුදුරජාණන්සේලා මුණ ගැහිලා ඒ බුද්ධ ශාසනවල ඕනතරම් අවස්ථාව තිබුණා අරහත්ත්වයට පත් වෙලා සංසාර දුකින් නිදහස් වෙන්න. හැබැයි අපි වෙනුවෙන්ම අනාගතේ මමත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙලා මේ ලෝක සත්වයාට සසර දුකින් එතර කරවනවා, පිහිට වෙනවා කියන අදහසින් අපේ බුදුරජාණන් වහන්සේ ගොඩාක් දුක් විඳගෙන ආව මේ සංසාර ගමනේ. ඒ එනකොට බුදුරජාණන් වහන්සේට හැමෝම හොඳ අය හම්බුන්නේ. දැන් අපිත් ඇසුරු කරන සමාජයේ දුවේ පුතේ ඉන්නවනේ, නරක අයත් ඉන්නවනේ. අපිට හිරිහැර කරන, කරදර කරන, හිංසා කරන අය ඉන්නවනේ. හැමෝම සත්පුරුෂ නෑනේ. හැමෝම බුදුරජාණන් සරණ ගිහින් නෑනේ. හැමෝම බුදුරජාණන්සේගේ ධර්මයට කැමති නෑනේ. එතකොට ඒ අයට කියනවා අසත්පුරුෂයයි කියලා. ඒ වගේ අසත්පුරුෂ අයත් මුණ ගැහුණා. එතකොට ඒ අසත්පුරුෂ අය නිසා ගොඩාක් කරදර වින්දා. හැබැයි ඒකකින්වත් කම්පා වුණේ නෑ. ගොඩාක් ඉවසුවා. ඊළඟට මේ හැම කෙනෙකුටම තමන් උපකාර කරන කෙනා මහපව් තමන්ට හිරිහැර කරනකොට ඒ උපකාර සිහි කරලා ගොඩාක් සතුටු වුණා. දැන් අපි කාට හරි උදව් කරනකොට අපි කිව්ව අපේ අම්මා තාත්තා අපිට උපකාර කරානි ගොඩාක්. ඉතින් අපේ අම්මා තාත්තා අපිට කරපු උපකාර අම්මා තාත්තා තමයි දන්නේ. එතකොට දරුවෝ පුංචි අපි ලොකු වෙලා අම්මා තාත්තට සලකන්නේ නැත්තම්, අම්මා තාත්තට ගහනවා බනිනවා නම්, අම්මා තාත්තගේ හිත රිදවනවා නම්, ඒ අම්මා තාත්තට කොච්චර දුකක් ඇති වෙනවද? අනේ අපි ආදරෙන් මේ අත් දෙකට අරගෙන හදාගත්තු අපේ පුංචි පුතා දැන් බලන්නකො ලොකු වෙලා දැන් වෙලා තියෙන දේ කියලා ඒ තමන් කරපු උපකාර සිහි කර දුක් වෙනවා. නමුත් මහබෝසතාණන් වහන්සේ දුවේ පුතේ එහෙම උපකාර කරනකොට අම්මා කෙනෙකුටත් වැඩි, තාත්තා කෙනෙකුටත් වැඩි කරුණාවෙන් එහෙම උපකාර කරනකොටත් ඒ උපකාර ලබන අය තමන්ට පෙරලා නිඳා කරනකොට, ගරහනකොට, අපහාස කරනකොට දුකටපත් උන්නේ, කම්පා උන්නේ. හරි පුදුමයි අපේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසාම තමයි අපි බුදුරජාණන්සේ සරණ යන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන්මයි මේ ලෝකෙට වැඩි. ඉතින් දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ අර අපි කලින් කියපු විදිහට සිතින්, කයින්, වචනෙන් කුසල් රැස් කරන්න අප්‍රමාණ වෙහෙසක් ගත්තා. ඒ අප්‍රමාණ වෙහෙසක් ගන්නකොට දන් දෙන්න, සිල් රකින්න, අම්මට තාත්තට සලකන්න, ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සලකන්න, කුල දෙටුවන්ට සලකන්න, මේ විදිහට කුසල් රැස් කළා. නොඑක් විදිහට දන් දෙනවා ඇති කියලා හිතෙන්නේ. අවසානයේ දන් දීලා කල්පනා කරනවා දැන් මගෙන් කෙනෙක් දැන් වෙස්සන්ත රජුරු වෙලා හැම ඉපදුනාට පස්සේ පුංචි අවුරුදු 7ේදී පුංචි වයසේදීම හිතනවා දැන් මං ඉපදෙනකොටම කහවණු 1000ක් දුන්න කිරි අම්මට. අනේ අම්මා දන් දෙන්න මොනා හරි තියනවද කියලා තමයි ඇහුවේ ඉපදෙනකොටම. දැන් අපි නම් අඬාගෙනනේ මේ ලෝකෙට ආවේ. නමුත් මහබෝසතාණන් වහන්සේ අඬාගෙන නෙමෙයි ආවේ. ඊට පස්සේ ඔන්න දන් දෙන්න මොනවාද තියෙන්නේ කියලා ඉල්ලුවා. එතකොට මේක දෙන්න කියලා අම්මා කහවණු මල්ලක් දුන්නා. ඉතින් ඒ කහවණු අර කිරි අම්මට දුන්නා. ඒ විදිහට දානි පුරුදු කරලා අවසානයේ හිතුව අවුරුදු 7ේදී මන් දැන් මේ බාහිර දේවල් ඕනි තරම් දෙනවා. මට දෙන්න බැරි දෙයක් නැහැ. මගේ අභ්‍යන්තරයේ තියෙන දෙයක් ඉල්ලනවා නම්, මගේ S2 ඉල්ලනවා නම්, මගේ මේ මස් ඉල්ලනවා නම්, මගේ ලේ ඉල්ලනවා නම් මේ දේවල් මම දෙනවා කියලා හිතුවා. එහෙම හිතනකොට සමහර අවස්ථාවල සමහර ජාතක කතාවල දුවේ පුතේ එහෙම හිතනකොට ඔන්න ශාක්දේවිඳු මේක දැක්කා. ශාක්දේවිඳු දැකලා ඇත්තටමද මේ කල්පනා කරන්නේ කියලා බලන්න ඕනේ කියලා පෙනී හිටිය බ්‍රාහ්මණෙක් වගේ වයසක ඇස් පේන්නේ නැති කෙනෙක් වගේ ඉඳලා අපේ මහබෝසතාණන් වහන්සේ
ඔන්න රාජ උද්‍යානයට යනවා. රාජ උද්‍යානයට යනකොට ඇතාගේ පිටේ නැගලා සේනාවත් එක්ක දැන් බෝසතාණන් වහන්සේ කාටවත් අප්‍රිය නෑ. හැමෝම ආදරේ බෝසතාණන් වහන්සේ ළඟ ඉන්න. වචන අහන්න කතා කරන්න හැමෝම කැමති. එහෙම තියෙද්දිනොත් මහා බෝසතාණන් වහන්සේ වඩිනකොට ඒක බ්‍රාහ්මණෙක් අත දික් කළ මොනවද ඉල්ලනවා. එතකොට අපේ බෝසතාණන් වහන්සේ එන්න කියලා ඇහුවා. එතකොට ගාණී පින්වත ඔබේ ඔය ඇහැක් මට දෙනවද කියලා ඇහුවා. මහා බෝසතාණන් වහන්සේ හිතුවා ආශ්චර්යයි. අද්භූතයි. මම හිතපු දේ දැන්ම මේ ඉෂ්ට වෙනවනේ. දුක්ුනේ නෑ. දැන් අපි නම් යමක් දෙන්නම් කියලා හැබැයි පස්සේ දෙන්න වුණාම මොකද වෙන්නේ? අපිට දෙන්න වුණාම අපි පොඩ්ඩක් තව පාරක් හිතනවනේ. අනේ දැන් මේක දුන්නොත් මට මොනවද තියෙන්නේ? මට මොකුත් නැති වෙයිනේ කියලා හිතෙනවනේ. බෝසතාණන් වහන්සේ එහෙම හිතුවේ නෑ. ඒ වෙලෙම හිත අදිෂ්ඨානයක් ඇති කරගත්ත මම මේක දෙනවමයි. ඊට පස්සේ අහපව මාලිගාවට ගිහිල්ලා වෛද්‍යවරයාට කතා කරලා කිව්වා මගේ මේ ඇහැ ගලවලා මේ පින්වතාට දෙන්න කිව්වා. එතකොට වෛද්‍යවරයා කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ මේ ඇහැ දෙන්න එපා. අපි ඕනේ දෙයක් දෙමු කිව්වා. නෑ නෑ මේ ඇහැ දෙන්න කිව්වා. මාව ප්‍රමාදපත් කරන්න එපා. ප්‍රමාදයටපත් කරන්න එපා කිව්වා. මේක දෙන්න කිව්වා. ඊට පස්සේ ඔන්න ඇහැ ගලවන්න බෙහෙත් දැම්මා. අප්‍රමාණ දුකක් හටගත්තා. නහරවැල් ඔක්කොම බුරුල් වෙලා ගැලවිලා දැන් ඇහැ ඔන්න ගලවලා ගන්න තව වෙලා තියෙනවා. බුරුල් වෙලා වේදනාවක් ආවා. එතකොටත් අර වෛද්‍යතුමා අහනවා අනේ ස්වාමීනි අපිට පුළුවන් අහපො මේ ඇහැ තිබ්බා වගේ හදන්න වෙන මොන හරි දෙමුද කියලා ඇහුවා. කිව්වා නෑ මාව ප්‍රමාදයටපත් කරන්න එපා. මේ ඇහැ ගලවලා අර පින්වතාට දෙන්න. ඔන්න දුවේ පුතේ ආයෙත් දැන් අර වේද මහත්තයා ඇහැ ගලවලා දැන් නහරවැල් වලින් එල්ලෙනවා. එතකොට අනේ රජතුමනි ආයෙත් හිතන්න. ආයෙ පාරක් හිතන්න. අපිට ඕන දෙයක් දෙන්න පුළුවන්. මේ රාජ්‍ය මුණක් දෙන්න පුළුවන්. මේ ඇහැ ඕනනම් මට අහපහු තිබ්බ විදිහට හදන්න පුළුවන්. ඒ නිසා වෙන මොන හරි දෙමු කිව්වා. එතකොට කිව්වා වෙද්ද මහත්තයා වෙද්දතුමනි මාව ප්‍රමාදයටපත් කරන්න එපා. මගේ දානේ සමෘද්ධිමත් වේවා කියලා සතුටු සිතින් දුන්නා. ඒ ඇහැ දුන්නට පස්සේ ඒ කෙනා ඉවලෙම ඒ ඇහෙන් රූප දකින්නකොට එයාට කොච්චර සතුටක් ඇද්ද? ලෝකේ කවදාවත් රූප දැක්කේ නැති කෙනෙක් එකපාරට රූප දකිනවා. අනිත් ඇහත් ඉල්ලුවා. ඒ ඇහත් දුන්නා. ඊට පස්සේ පුදුම සිදුවීමක් ඒ ජීවිතේ සිද්ධ වුණා. ඉතින් ඒ නිසා දුවේ පුතේ අපේ මහ බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්න ගත්තු වීරිය අප්‍රමාණයි. කුසල් රැස් කරන්න තිබුණු කැමැත්ත ආශාව අත් නොහරින බව පුදුමයි. ඉතින් මහ බෝසතාණන් වහන්සේ එහෙම වීරියෙන් උත්සාහයෙන් කුසල් රැස් කරනකොට උන්වහන්සේ තුල තිබුණු ඒ කුසල් රැස් කිරීමේ තිබුණු කැමැත්ත කාටවත් වෙනස් කරන්න බැරි එකක්. දැන් අපි පින් කරන්න ඉන්නකොට කවුරු හරි අපිට ඒකට බාධා කරන්න පුළුවන්. එතකොට අපි ඒ ඔක්කොම අත්හරින පින. නමුත් දුවේ පුතේ මහබෝසතාණන් වහන්සේ කුසල් රැස් කරනකොට කවුරු මොනවා කීවත් ඒ අදහස අත්හරින්නේ. එක ජීවිතයක මහබෝසතාණන් වහන්සේ බලන්න උන්වහන්සේ තුල තිබුණු වීරිය. මහා ජනක ජාතකයේ මේ කතාව තියෙන්නේ. මහා ජනක රජුරුව වෙනවා පස්සේ ඒ මහා ජනක රජුරුව වෙන කුමාරයා ඔන්න රාජ්‍ය ගන්න කලින් වෙළඳාම් කරලා ධනෙ උපයන්න කියලා මුහුදේ පිටත් වෙනවා. එතකොට හදිසියේ නැව ගිලෙනවා. නැව ගිලෙනකොට අනිත් ඔක්කොම අඬා වැළපෙනවා. තමන් සරණ ගිහින් හිටපු දෙවිවරුන්ගේ නම් කියා දුකටපත් වෙලා කිසිම සරණක් නැතුව මරණයටපත් වුණා. හැබැයි මහබෝසතාණන් වහන්සේ ජනක කුමාරයා මොකද කළේ? දුකටපත් උන්නේ නැහැ. වීරියත් හැරියේ නැහැ. තමන් තුල තිබුණු මේ කැමැත්ත අන් අයට පිහිට වෙන්නද රජ කෙනෙක් වෙලා මම අනිත් ඔක්කොටම පිහිට වෙනවා කියලා තිබුණු කැමැත්ත අත්හැරියේ නැහැ. මහා ජනක කුමාරයා මොකද කළේ? නැවේ ඉද්දින් තමන් අර ආහාරයට ගෙනී තිබුණු ගිතෙල් හොඳට බිව්වා. හකුරු හොඳට කෑවා. හොඳට හකුරු කාලා ගිතෙල් බීලා තෙල් අරගෙන මේ ඇඟේ තවරාගෙන රෙදි වලින් වෙලාගෙන හොඳට ඇඟ හදාගත්තා. හදාගෙන නැවේ කුඹ ගහට ගොඩ වුණා. දැන් නැව ටික ගිලෙනවා. අවසාන මොහොතේ කුඹ ගහට ගොඩ වෙලා තමන් පීනන්න ඕනේ පැත්ත බැලුවා. තමන් පීනන්න ඕනේ පැත්ත බලලා ඈතට පැන්නා. අනිත් ඔක්කොම මාළු කාලා විනාශයටපත් වුණා, මැරුණා. මහා බෝසතාණන් වහන්සේ දැන් පීනනවා. සම්බුද්ධත්වයේ පතන්න කියලා දෙවිවරු ආරාධනා කරපු ජීවිතේ කලින් එතකොටත් මහා බෝසතාණන් වහන්සේ පීනුවනේ දවස් 7ක් පුරාවට අම්මව බේරගන්න. ඒ වගේ මේ ජීවිතෙත් වීරියෙන් පීනනවා.
දවසක් පීනුවා, දෙකක් පීනුවා, තුනක් පීනුවා, හතරක් පීනුවා, දවස් 7ක් පීනගෙන යනවා. දවස් 7ක් පීනගෙන යනකොට හරි වැඩි කියන්නේ ඒ මුහුද බාර දීලා තියෙන එක්තරා දේවතාවියකට මණිමේකලා කියලා. ඒ දේවතාවි සතරවරන් දෙවිවරු යටතේ තමයි මේ කටයුතු කරගෙන ඉන්නේ. ඉතින් එයාට අමතකුණා බලන්න මුහුද දිහා. දවස් 7ක් එයාගේ ගෙදර උත්සවයක්. ඊට පස්සේ සතරවරන් දෙවිවරු මේක දැක්කා. දැකලා අර මණිමේකලා දෙවඟනට කිව්වා අන්න මහා සාගරේ කෙනෙක් මෙන්න මේ වගේ දෙයක් කරනවා. ඔබ ඇයි බැලුවේ නැත්තේ? එතකොට මේ දිව්‍යාංගනාව ඉක්මනට බැලුවා. බලනකොට වීරියවන්ත කෙනෙක්. හරි පුදුම සහගත කෙනෙක් දවස් 7ක්ම පීනනවා. මේ වගේ මිනිස්සු ලෝකේ නැහැ. ඊට පස්සේ දුවේ පුතේ ඔන්න මොකද කළේ දිව්‍යාංගනාව කල්පනා කළා මෙයාගෙන් කතා කරලා බලන්න ඕනේ මෙයා කොයි වගේ කෙනෙක්ද? මෙයා වීරියවන්ත කෙනෙක්. එතකොට ඇහුවා මේ පරක් තෙරක් පේන්නේ නැති සාගරේ ඔබ පීනනවා. වැඩක් නැහැනේ ඔබේ ඔය පීනිල්ල. ඔබ මැරෙනවනේ. මේ ගොඩබිමක් පේන්නේ නැති සාගරේ ඔබ පීනනවා. තේරුමක් නැහැනේ ඔක කිව්වා. එතකොට මහබෝසතාණන් වහන්සේ බැලුවා උඩ. බලපුවම දිව්‍යාංගනාවක් පෙනී ඉඳලා. එතකොට මහබෝසතාණන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් වීරිය කරන්නේ නැත්නම් මේ ලෝකේ යමක් වෙනුවෙන් වීරිය කරන්නේ නැත්නම් එයා තමන්ගේ ඥාතීන්ගිනුත් නිඳා ලබනවා කිව්වා. දෙවියන්ගිනුත් නිඳා ලබනවා කිව්වා. බ්‍රහ්මයන්ගිනුත් නිඳා ලබනවා කිව්වා. මේ ලෝකේ සත්පුරුෂයන්ගේ නිඳාවට ලක් වෙනවා. එයා වීරිය නැති හීන පුද්ගලයෙක් කියලා නිඳාවට ලක් වෙනවා කිව්වා. ඒ නිඳාව නිසා මම ඒ ගැරහිල්ලට කැමති නැති නිසා මම වීරිය කරනවා කිව්වා. ඊට පස්සේ ආයෙත් ඒකට සතුටු වෙලා දිව්‍යාංගනාව වහනවා. ඉතින් ඒත් වැඩක් නෑනේ. ඉස්සරහින් පේන්න තියෙන මරණයනේ. ඇයි දැන් මුහුදේ කෙරවලා පේන්නේ නෑනේ. ඉතින් කොහොමද මැරෙනවනේ? ඒකින්ද අපරාධෙනි මේ වීරිය කරන්නේ කියලා. එතකොට මහබෝසතාණන් වහන්සේ කියනවා මම මේ වීරිය කරන්නේ මම දන්නවා වීරියේ තියෙන ආනිසංශ. ඇයි මේ ලෝකයේ දුවේ පුතේ කිසිම දෙයක් ලබන්න බෑ වීරියක් නැති කෙනෙකුට. අඩුතරමේ විභාගයක්වත් අපිට පාස් වෙන්න පුළුවන්ද? බෑනේ. අපි වීරියෙන් හොඳින් පාඩම් කරන්නේ නැත්නම් ඉගෙන ගන්න නැත්නම් ඒ කිසිම දෙයක් අපිට කරගන්න බෑ. මහබෝසතාණන්ස කියනවා දිව්‍යාංගනාව මම වීරියේ තියෙන ආනිසංශ දකිනවා. ඒ වගේම මම මගේ හිතේ තියෙනවා මේ මම රාජ්‍යයටපත් වෙලා සියලු දෙනාට යහපත සලසන කෙනෙක් වෙනවා කියලා කැමැත්තක් තියෙනවා. මං ඒ කාරණා සිහි කර කර වීරිය කරනවා කිව්වා. එතකොට ආයෙත් සතුටු වුණාද අර දිව්‍යාංගනාව. සතුටු වෙලා ආයෙත් අහනවා දුවේ පුතේ ඉතින් ඔබ මේ වීරිය කළාට ඇත්තටම වැඩක් නෑ නේද මේක? ඔබ මැරෙනව නේද? අපරාධිනේ ඔබේ වීරිය කියලා එහෙම අහනකොට අර මහබෝසතාණන් වහන්සේ නිශ්ශබ්ද වුණා. මහබෝසතාණන් වහන්සේ නිශ්ශබ්ද වෙලා කියනවා අවසානෙට මම මේ කරන වීරිය මහබෝසතාණන් වහන්සේ කියනවා ඉච්චර ඕනේ මේ ලෝකේ සමහර කෙනෙක් දැන් මේ ලෝකෙ ඉපදුණු හැමෝම දෙවිවරු දකින්නේ. දැන් අපි දෙවිවරු දැකලා නැහෙනේ ඇස් දෙකෙන්. නමුත් කියන මම දැන් බලන්න මම මේ පීනන නිසා ඔබ වගේ දෙවි කෙනෙක් මම දැක්කනේ. ඉතින් ඒකම මදිද කියලා ඇහුවා. මේ වීරිය ප්‍රතිඵලයක් හැටියට කවදාවත් දැකලා හිටපු නැති දෙවි කෙනෙක් මම දැක්කනේ. ඒකත් මදිද කියලා වීරිය ප්‍රතිඵලයක්. ඒකට බලන්න දුවේ පුතේ වීරිය කළේ නැත්තම් මහ බෝසතාණන් වහන්සේ දෙවි කෙනෙක් තියා යක්ෂයෙක් භූතයෙක් ප්‍රේතයෙක්වත් දකින්නේ. කවුරුත් මුණ ගැහෙන්නේ බය බීතියටපත් වෙලා මැරෙනවා. එතකොට බලන්න වීරිය කරපු නිසා දෙවි කෙනෙක් හරි දකින්න ලැබුණා. ඒ දිව්‍යාංගනාව තමන්ගේම පුතෙක් අත් දෙකෙන් මෙහෙම අරගෙන පපුවට තුරුළු කර ගන්නවා වගේ ඔසවාගෙන ගෙනහිල්ලා මහබෝසතාණන් වහන්සේ අර රාජ්‍යයෙන් තිබ්බා. ඕන්න මහබෝසතාණන් වහන්සේ රජකම ලැබිලා බොහෝම ලස්සනට මිනිසුන්ට උපකාර කළා. බොහෝම ලස්සනට මිනිසුන්ට උපකාර කළා. අවසානයේ ඒ ජීවිතයේ තියෙන යථාර්ථය තේරුම් අරගෙන ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. හැමෝම අඬන්න ගත්තා. අඬ පස්සෙන් එනකොට ඔක්කොම අත්හැරලා ගියා. එතකොට බලන්න මහබෝසතාණන් වහන්සේ තුල තිබුණු වීරිය කුසල් රැස් කරන්න. ඒ වීරියෙන් කුසල් රැස් කරපු නිසාම මහා පුරුෂ ලක්ෂණයකුත් ලැබෙනවා. අපේ මහබෝසතාණන් වහන්සේට තිබුණ මහා පුරුෂ ලක්ෂණයක් මේ පොළවේ සම ලෙස පිහිටන පාද තිබුණා. මේ පොළවේ සම ලෙස පිහිටන සිරිපා සංගලක් තිබුණා. එතකොට මේ පොළවේ සම ලෙස
පිහිටන සමලෙස ඔසවන සමලෙස තබන සිරිපා ලැබුණේ ආන්ගේ කුසල් රැස් කරගන්න තිබුණු කාටවත් වෙනස් කරන්න බැරි විදිහේ තිබුණු කැමැත්ත නිසා. ඒ කැමැත්ත තුල පිහිටලා කුසල් රැස් කරපු නිසා සමලෙස පොළවේ පිහිටන පාද ලැබුණා. අපේ බුදුරජාණන්සේ වඩිනකොට දුවේ පුතේ බුදුරජාණන්සේගේ සිරිපා කමල පිළිගන්න මේ පොළවේ තියෙන වලගොඩලි සමතලා වෙලා කටුකොහල් ඉවත් වෙලා සුවඳවත් වෙලා මේ පොළොව සූදානම් වෙනවා. ඊළඟට බුදුරජාණන්සේ වඩිනකොට ඒ සිරිපා සටහන අතුරුදහන් කරනවා පොළවෙන්. එහෙම කරන්නේ වෙන කෙනෙකුට පෑගෙයි කියලා. ඒතර බලන්න කොච්චර පින්වන්තද අපේ බුදුරජාණන් වහන්සේ සංසාරේ අප්‍රමාණ වෙහිසිලා කුසල් රැස් කරලා ඊට පස්සේ ඒ වගේ මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙන කෙනා gedara හිටියොත් අනිවාර්යෙන් ශක්විති රජ වෙනවා. මාණික්‍ය 7ක් තියෙන ඒ ශක්විති රජුරු ගැන අපි අහලා තියෙනවනේ. ඒ වගේ සැපයකටපත් වෙනවා. හැබැයි පැවිදි වුණොත් එහෙම ගේ ජීවිතය අත්හැරලා පැවිදි වුණොත් එහෙම අනිවාර්යෙන් සම්මා සම්බුදු කෙනෙක් වෙනවා. සම්මා සම්බුදු කෙනෙක් වුණාට පස්සේ අර කුසල් දහම් කරන්න තිබුණු පින් කරන්න තිබුණු කැමැත්තෙන් පින් කරලා අර මහා පුරුෂ ලක්ෂණයත් ලැබිලා සම්මා සම්බුදු කෙනෙක් වුණාට පස්සේ කාටවත් අපේ බුදුරජාණන් වහන්සේ මැඩලන්න බෑ. අපේ හිතට අපි කියමු ආසාව වෙනවා, තරහ එනවා, වෛර ක්‍රෝධ අකුසල් එනවා. ඒ අකුසල් වලින්වත් මැඩලන්න බෑ. ඊළඟට මේ ලෝකෙන දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක් කිසිම කෙනෙකුට මැඩලන්න බෑ. බුදුරජාණන් වහන්සේම ශ්‍රේෂ්ඨ වෙනවා. බුදුරජාණන් වහන්සේම සියලු දෙනා අතර අග්‍ර වෙනවා. එතකොට ඒ හැකියාව ලැබෙන්නේ අර සංසාරේ කුසල් රැස් කරන්න තිබුණු කැමැත්ත නිසා. බොහොම වෙහෙසිලා කුසල් රැස් කරපු නිසා. ඉතින් ඒ නිසා දුවේ පුතේ අපි ආශා කරන්න ඕනේ ඒ වගේ පින් රැස් කරන්න, යහපත් දේවල් කරන්න, අපේ හිතේ තියෙන කැමැත්ත වෙනස් කරගන්න නැතුව අප්‍රමාණව කැප වෙලා පින් රැස් කරගන්න මහන්සි වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ හරි පුදුමයි. සංසාරේ ගොඩාක් කුසල් රැස් කරලා දෙවියන් අතර උපදිනවා. සන්තුෂ්ඨ දිව්‍ය රාජයා වෙලා. ඒ දෙවියන් අතර උපදින හැම අවසාන ජීවිතේ සන්තුෂ්ඨ දිව්‍ය රාජයා වෙලා ඉපදුනා. නමුත් ඊට කලිනුත් නොයේක අවස්ථාවල දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ එහෙම තමයි වාසය කළේ. දෙවියන් අතර උපදින හැම කාලෙකම කරුණු 10කින් මහා බෝසතාණන් වහන්සේ ඉදිරියෙන් ඉන්නවා සියලු දෙවියන්ට වැඩිය. දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, අධිපති භවෙන්, දිව්‍ය රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, පහසින් මේ කාරණාවලින් ඉස්සරහින්ම ඉන්නවා. ඉතින් ඒ නිසා අපිත් කුසල් රැස් කරන්න, පින් රැස් කරන්න ගොඩාක් ආශා කරන්න ඕනේ. අපි බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ හැටියට, ඕගොල්ලෝ බුදුරජාණන්සේගේ ශ්‍රාවක දරුවෝ හැටියට අපි ගොඩාක් වෙහෙස මහන්සි වෙලා කුසල් රැස් කරන්න ඕනේ. අම්මට සලකන්න ඕනේ, තාත්තට සලකන්න ඕනේ, ඊළඟට වැඩිහිටියන්ට සලකන්න ඕනේ, පින් රැස් කරන්න ඕනේ, දාන දෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ. මේ වගේ කුසල් රැස් කරන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් අද දවසේ ඔන්න ඉස්සරෝම අපේ වැඩසටහනේ ඔන්න ඔය කාරණාව තමයි අපි කියලා දුන්නේ. ඒ සදහම් මග වගේම පුංචි ඔබට තවත් විශේෂාංග ගණනාවක්ම අපි තිලින කරන්න සූදානමින් සිටිනවා. ඒ නිසා දිගටම ගෞතම දරුවෝ වැඩසටහනත් එක්ක රැඳී ඉන්න. අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ ගෞතම දරුවෝ වැඩසටහනත් එක්ක. අද දවසේදී අප සූදානම් වෙන්නේ පුංචි ඔබට ලස්සන බෝසත් කතාවක් කියා දෙන්න. මේ බෝසත් කතාව නිර්මාණය වෙන්නේ රූකඩාශ්‍රයෙන්. අපි දැන් ඒ බෝසත් කතාව නරඹමු. පෙර දඹදිව රජගහනුවර සිටි ධනවත් බ්‍රාහ්මණයෙක් සෑම කටයුත්තකදීම මංගල හෝ අවමංගලයයි සඳහන් කරමින්
දැඩි මිත්‍යා මතයක එල්බගෙන සිටියේය. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එකල රජගහනුවර වේළුවනාරාමෙහි වැඩ සිටිසේක. මිත්‍යාවෙන් මුලා වූ අර ධනවත් බ්‍රාහ්මණයා තම දාසයන් සමග දිනක් දිය නාන්නට සැරසුනේය. ස්වාමීනි හිස අතුල්ලන්නද දැන්? උතුරු දෙස බලාගෙන හිස අතුල්ලපන්. එහෙමයි ස්වාමීනි. අපේ මේ තරම් අහු රශ්මිය වැඩි තිබියදිත් ජලය සීතල වනුයේ එතරම් සුබ ලක්ෂණයක් වන්නට නම් බෑ. රාසය ස්වාමීනි ඉක්මන් කරලා වක්‍රහංක වතුර භාජනයක් දෙකක්. ස්වාමීනි ඒ සීතල කියන්නේ එතරම් සුබ දෙයක් නන් නෙවෙයි. ඒ ඉක්මන් කරපන් දනුව. එහෙමයි. මොන දේත් ඉතින් සුබ නැහැනේ. මොන විකාරයක්ද මන්දා. ඇති දැන් පලයන් ගෙට ගිහින් අරන් එහෙමයි මං හිටපන්. මොකක්ද කියලා මං කිව්වය. ඒක තමයි පවසන්නක ස්වාමීනි. මගේ ගබඩාවේ පෙට්ටකමේ ඇති සලු දෙකක්. අන්නේ දෙක අරන් වරෙන්කෝ. එහෙමයි මං ගෙන්න වහාම පලයන් ඉතින් බලන් ඉන්නේ නැතුව. එහෙමයි අනික ගේන්න වතුර නාගෙන උඩ යන්න ඕනේ. ඒ සලු දෙකෙන් එකක් ඇඳ අනෙක පොරවහගෙනයි. බ්‍රාහ්මණ දහමට අනුව නම් පළමුව දකුණු පාදය උතුර බලා තබාගෙනයි ජල තටාකයෙන් ගොඩ විය යුත්තේ. ස්වාමීනි අවසර ස්වාමීනි. මේ ස්වාමීනි අර සලු දෙක මීයෝ කාලාද? මොනවා? බ්‍රාහ්මණින් වහන්සේ කිමද? නිමිත්තක් බොල නිමිත්තක්. භයානක නිමිත්තක්. කෝ පොත් කුමරුවන් වහන්සේට එන්න කියාපිය. එහෙමයි. හරිම නපුරුයි. අනාගතයට මහා නස්පත්තියක් වෙන්ටයි යන්නේ. දාපිය බිමට ඔව්වා. ඔව්. කාලකන්නේ අවමංගල නිමිත්තක්. අපොයි දෙයනේ අසුබයි. මෑණියනි පුතනුවනි පියාණන් වහන්සේ දැම්ම ඒ විද දියනාගෙන. දැන්නේ ඔය පෙට්ටගමෙන් සලු දෙකත් රැගෙන ගිය දාසයන්. ආහාර ටික පිළියෙල කරන්න ගියාම කාලය ගෙවෙනවා හොයන්ට බෑනේ. ඒක තමයි. මටත් අද යන්න තියෙනවා පොඩි ගමනක්. යානන්ට පැවසුවද? එහෙමයි. පසුගිය දවසක පැවසුවා ඒ ගැන. එහෙම බෑ. යන්නේ කොහෙද? කොහොමද? බෑරද්ද? මොකද්ද කාරණාව? ඒ සේරම පියාණන්ට දැන්විය යුතුයි. ඒ කොයි හැටි වුණත් ගමනක් පිටත් වෙන්න ඕන සුදුසු මංගල සම්මත කාලහෝරාවකට අනුව. ඔව් පියාණන් වහන්සේත් පැවසුවා තමයි.
එහෙම ගියොත් වරදින්නේ නෑ පුතුණුවනි. මැමිණියන් වහන්සේ! පුත්කුමරුන් වහන්සේ! මැමිණියන් වහන්සේ! කිමද මේ කලබලේ? දාසය? මැමිණියන් වහන්සේ! අවමංගල කාරණයක්. බ්‍රාහ්මණයන් වහන්සේ ඔබ වහන්සේව කැඳෙව්වා. අවමංගල නිමිත්ත? එසේ පුත්කුමරුන් වහන්සේ ඉක්මන් කරලා නාන තටාකයේ වෙතට සැපත් වුණ මැනවි. යමු. භයානක අසුබ නිමිත්තක්ද දාසය? බ්‍රාහ්මණයන් වහන්සේ පවසන්නේ මහා කාලකන්නි මූසල මුස්පේන්තු එහෙම් පිටින්ම විනාශ වෙන අසුබම අසුබ අවමංගල කාරණයක්. අනේ දෙයනේ. මේ හලට නම් කිට්ටුවෙන්ට එපා පුතෝ. කිමක්ද ස්වාමීනි? විසකුරු සර්පේද පියාණනි? ඊටත් වඩා දරුණු අනාගතය එහෙම් පිටින්ම විනාශ කරන මහා විනාශයක් මේ. එබි බලන්ටවත් එපා පුතා. කුමක්ද ඉතින්? ඕන්න ඔය දිග උණ පොල්ලක් ගනින් මය පුතේ. අපි හැමදෙනාටම අසුබයිද ස්වාමීනි? ආයෙත් අහලා අර පෙට්ටගමේ තිබුණු සලු දෙක මීයෝ කෑවා කියන්නේ මහ මූසල කාලකන්ණි අසුබ අවමංගල කාරණයක්. මොනවා? පෙට්ටගමේ තිබුණ සලු දෙක මීයෝ කපලා? ඒකනේ. මෙන්න උණ පොල්ල. දැන් ඔය සලු දෙක ඔය උණ පොල්ලයක් රන්දගෙන ගිහිල්ලා අමු සොහොනකට දාලා ගිනි තියන්නට ඕනේ. කොමේ දාසයෝ? ඒවයි. මේ සලු දෙක අර උණ පොල්ලෙන් කවුරුවත් නෙමෙයි. ඒක කරන්නේ මය පුතා පමණයි. ඇයි දාසයෝ? නෑ අපේ පුතාව පමණයි අපිට විශ්වාස. ස්වාමීනි කිමති? මං එය පසුව පවසන්නම්. පුතණුවනි පියාණනි. පුතේ කිසි කෙනෙකුට ඔය සලු දෙක ගන්ට ඉඩ අරින්නේ නෑ මං. පුතාම ඔය දෙක අරන් ගිහිල්ලා ගිනි තියලා දාන්න ඕනේ. හොඳමයි. මෙහෙම අරන් යන්න. පුතේ දණ්ඩක සර්පයෙක් පටලවාගෙන යන්නේ යම්සේද ආන්නේ විදිහටයි යෝ කරගෙන යා යුත්තේ. එහෙමයි පියාණනි. ඔය දෙක අමු සොහොනේ පුලුස්සලා නදියෙන් වතුර නාලා පිරිසිදු වෙලයි ගෙට ගොඩ වෙන්න ඕන. හොඳමයි. අපි යමු සොඳුරිය ගෙට. ස්වාමීනි අන්ධ භක්තියෙන් හා මෝඩකමින් සුභාසුභ නිමිති විශ්වාස කරමින් කටයුතු කළත් මේ පියපුතු දෙදෙනාටම මහා පුණ්‍ය මහිමයක් ඇති බව අපතිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිවසින් දැක වදාළ සේක. ඒ අනුව බ්‍රාහ්මණ පුත්‍රයා සොහොනට පැමිණෙන බව දැන උන්වහන්සේද සොහොන් පලහි දොරටුව අභියස වැඩ සිටින සේක. ඒ අවස්ථාවේ සිදු වූ දේ හරිම ආශ්චර්යක් වූයේය. ඒ සිදුවීම තම පිය බ්‍රාහ්මණයාට පැවසීමට තීරණය කළ බ්‍රාහ්මණ පුත්‍රයා වහවහා නිවසට දිවගියේ දැඩි භීතියකින්ය. කිමද ස්වාමීනි? අර මීයන් කෑ සල්ලු දෙක දාසකම් කරුවන් අත නොයවා අපේ පුත්‍රයාටම යැව්වේ සොහොනට. සොඳුරිය
මීයන් කෑසලු පෙට්ට ගමක තිබුණයි කියන්නේ මහා විනාශයක්. කාලකන්නි අසුබම අසුබ අවමංගල කාරණයක්. ඉතින් පුතාව පිටත් කෙරුවේ මොකද? ඇයි ඕදියේ ඔය සලු දෙක අපේ බව දන්න නිසා කවුරු හරි ඕවට ලෝභ වෙලා විනාශ නොකර අරන් පරිහරණය කළොත් හරි. අපේ පුත්තරයා ඕක ගෙනහිල්ලා අවුලවනවාමයි. ඒක නන් සහතිකයි. අපි මේගේ ඇතුළෙ තියාගෙන හිටිය මහා කාලකන්නි විසක් හලාහල විසක් අපොයි ඇති යාන්තන් අපේ ඇයි පුතේ ඇයි නදියට ගොස් පිරිසිදු වෙලාද ඔය එන්නේ? නෑ ඇයි පුතනුවනි කරදරයක්ද? ඇයි? මොනවා ගිනි අවුලුවා නිකම්මද දරුවෝ ඔය මේ පියාණෙනි ඒ සලු දෙක අරන් මං සොහන දොරටුව ළඟට ගියානේ. ඉතින් එතන වැඩ හිටියනේ ගෞතමයන් වහන්සේ. ඉතින් උන්වහන්සේ මක් කීවද? උන්වහන්සේ මගෙන් විමසුවා පින්වත් දරුව ඔය මොකක්ද කියලා. මං කිව්වා පින්වත් ගෞතමයන් වහන්සේ මේ සලු දෙකම මීයන් කාලා මේක හරිම කාලකන්ණි මූසල අසුබ අවමංගල ලක්ෂණය. මේක හලාහල විස වගේ දෙයක්. මේක අපේ පියාණන් වහන්සේ වෙන කිසිවෙකුට නොදී මා අතමැව්වේ මෙන්න මේකයි. උඹ කිව්වද මේකට කවුරු හරි ලෝභ හිතෙන් අරගෙන පාවිච්චි කළොත් මහා විනාශයකට පත් වෙනවා. ඒ නිසා මගේ ප්‍රිය බ්‍රාහ්මණයන් පැවසූ ආකාරය ඔව් එහෙමම කිව්වා. ඒ ගමන මොකද උන්වහන්සේ ආපසු වැඩියද? නෑ පියාණෙනි. එහෙනම් මං කිව්වනේ මේ සලු දෙක ගිනි අවුලුවා වතුරෙන් නාගෙන යන්ටයි මේ ආවේ කියලා. ඉතින් උන්වහන්සේ මට කියපි ඒ නන්දරුව සලු දෙක ඔතන අතාරින්ට කියලා. එතකොට එතන අතෑරියා? ඔව් මං බිමට අතෑරියා විතරයි. මෙන්න බොලේ ඒ දෙක ගණ්ඩ හදනවා. මෙහෙම විනාශයක්. ඉතින් හාමුදුරුවනේ තිම්පුතේ මං කෑ ගැහුවා. ඉතින් මහා භයානක විපතක් කරගන්නද ඔය හදන්නේ? ඔය අසුබ ලක්ෂණේ තියෙන දේ නිසා ඔබ වහන්සේත් ඉවරයි. වේළුවනාරාමෙත් ඉවරයි. සේරම ඉවරයි. ඕකන්ට එපා කියලා මං කෑ ගැහුවා. ඒ ගමන උන්වහන්සේ ආපසු වැඩියා? නෑ. මොනවා? අනේ ඉතින් අනේ පියාණෙනි උන්වහන්සේ කිව්ව නෑ උණ ගානට ඒ සලු දෙක අවුලගෙන වැඩියේ. මගේ දෙයියනේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඔය කාලකන්ණි සලු දෙක පරිහරණය කරන්න ගිහිල්ලා උන්වහන්සේ වෙනසී ගියාම අපිටයි දොස්සන්ට වෙන්නේ. මේ සොඳුරියේ ස්වාමීනි පුතණුවනි පියාණෙනි ඔය දාසීන්ට කියලා වෙනත් සලු දෙකක් ගෙනහිල්ලාදී අර කාලකන්ණි අවමංගල සලු දෙක ඉල්ලාගෙන එමු. විජහට යමු. එහෙමයි දාසේනි ඉක්මන් කරපල්ලා අලුත් සලු දෙකක් ගනිල්ලා යමල්ලා වේළුවනාරාමෙට යමල්ලා. භාග්‍යවත් ගෞතමයන් වහන්සේ අමුසෝනෙහි දමාපු වස්ත්‍ර දෙකක් ගත්තා යයි කියන්නේ හැබෑවක්ද? අනේ භාග්‍යවතුන් වහන්සේ ඒ සලු අවමංගලයි අසුබයි. ඒවා පරිහරණය කරන්නට ගියොත් ඔබ වහන්සේ වෙනසී යාවි. එසේ ස්වාමීනි විහාරයත් වෙනසේවි. ඒවා ඔබ වහන්සේට අඳින්ට තියා පොරවන්ටවත් සුදුසු නෑනේ. මීයන් කාපුවා අසුබයි.
තැනක තියන්ටත් හොඳ නැහැ. නේද පියාණෙනි? නැත්තං අනේ භාග්‍යවතුන් වහන්ස ඒ සලු දෙක විසි කරලා මෙන්න මේ සලු පිළිගන්නාසේක්වා ස්වාමීනි. අන්ධ විශ්වාස නිසා පෙර ආත්මයකදීද මේ බ්‍රාහ්මණ පියපුතු දෙදෙනා සේම පියපුතු දෙදෙනෙක් මීයන් කෑ සලුවක් නිසා සීලවන්ත තාපසයෙන් වහන්සේ කෙනෙකුගෙන් බනාසා සත්‍ය වටහාගත් ආකාරය පහදා දුන් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වාසී අන්ධ භක්තික පියපුතු බ්‍රාහ්මණයින් දෙදෙනාටම මංගල ජාතක කතාව දේශනා කළසේක. ඒ කතාව අසා සිටි පියපුතු බ්‍රාහ්මණයින් දෙදෙනාම උතුම් වූ සෝවාන් ඵලයට පැමිණියේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අපට ඒ කතාව මැනවින් වැටහුණා. අපට සත්‍ය වැටහුණා ස්වාමීනි. පුහු දේවල් මත අවමංගල හෝ මංගල දේවල් අපට අයිති නොමැති බව. ඔබ වහන්සේව අමුසොහොන ළඟදී හමුුනේ අපේම වාසනාවට ස්වාමීනි. එහෙනම් මගේ පුතාව අමුසොහොන වෙතට එවීම නිසයි අපිට මේ පුණ්‍ය මහිමය අත්පත් උනේ. මින් පසු අප දෙදෙනාම පුහු මතවලින් ඈත්ව සත්‍ය පමණක් පිළිගන්නෙමු ස්වාමී. සාදු සාදු සාදු. බොහොම වටිනා වගේම ලස්සන බෝසත් කතාවක් තමයි අපි මේ විදිහට නැරඹුවේ. මේ බෝසත් කතාවෙන් ගන්න අපිට ආදර්ශ ගණනාවක්ම තියෙනවා. අපි පින්වත් ස්වාමින් වහන්සේගෙන් විමසා බලමු මොනවද අපිට මේ බෝසත් කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ කියලා. ඇත්තටම අපි දැන් ආරම්භපු මේ මංගල ජාතකයේ බෝසත් කතාවෙන් දුවේ පුතේ අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඔයාලට මතකද බුදුරජාණන් වහන්සේගෙන් දවසක් බුදුරජාණන් ජේතවනාරාමේ වැඩ ඉන්නකොට එක දිව්‍ය පුත්‍රයෙක් මුළු ජේතවනාරාමේම බබළුවාගෙන බුදුරජාණන් ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගෙන බුදුරජාණන්ගෙන් ඇහුවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ගොඩාක් දෙනා මේ ලෝකේ මංගල කාරණා ගැන හොයනවා. මංගල කියලා එක එක දේවල් හිතාගෙන ඉන්නවා. ඇත්තටම මොනවද මංගල කාරණා? ඒ ගැන කියලා දෙන්න කීවා දෙව් මිනිසුන්ට අනුකම්පාවෙන්. මතකයිනේ නේද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ තියෙන මංගල කාරණා දේශනා කළා. ඒ තමයි මහා මංගල සූත්‍රයේ තියෙන මංගල කාරණා. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැති ලෝකේ බුදුරජාණන් වහන්සේ නමගේ ධර්මය සරණ ගියපු බුදුරජාන්සේ සරණ ගියපු කෙනෙක් නෙවෙයි නම් එයා විශ්වාස කරන්නේ ඔන්න ඔය වගේ දේවල්. එතකොට ඒ වගේ දේවල් විශ්වාස කරගෙන අන්තිමේට ගොඩාක් පව් රැස් කරගෙන අපායේ යන්න වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා බුදුරජාණන්සේ ඇත්තටම ලෝකේ තියෙන මංගල කාරණා කීයක් දේශනා කළා? 38ක් දේශනා කළා. එතකොට මේ 38 තමයි තියෙන්නේ. 37කුත් නෙමෙයි, 36කුත් නෙමෙයි, 39කුත් නෙමෙයි, 38යි. ඒ මංගල කාරණා 38ට ලෝකේ යම් තාක් මංගල දේවල් තියෙනද ඒ ඔක්කොම අයිති. බුදුරජාණන්සේ දේශනා කළා අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තම. ඔන්න මංගල සූත්‍රයේ පළවෙනි ගාථාව. ඒ කියන්නේ අසත්පුරුෂ බාලය ඇසුරු කිරීම.
ඇසුරු නොකිරීම මංගල කාරණාවක්. අවමංගල කාරණාව තමයි ඇසුරු කිරීම. පව් කරන අය ඇසුරු කරනවා නම් ඒක අවමංගල කාරණාව. මංගල කාරණාව වෙන්නේ එහෙනම් පාපී අය ඇසුරු නොකිරීම. ඒ වගේම නුවණැති උතුමන් ඇසුරු කිරීම මංගල කාරණාවක් කියනවා. ඊළඟට ලෝකී පුදන්න සුදුසු උතුමෝ බුදුරජාන්සලා, පසේ බුදුරජාන්සලා, රහතන් වහන්සේලා, ගුරුවරු, දෙමව්පියෝ ආදී පුදන්න සුදුසු අය පිදීම මංගල කාරණාවක්. ඊට පස්සේ බුදුරජාණන් ඔය විදිහට මංගල කාරණා 38ක් දේශනා කළා. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, කලින් සංසාරය ඇස් කරපු පිං තිබීම, මේ ඔක්කොම මංගල කාරණා. දැන් අපිට පිනක් තිබුණ නැත්නම් කලින් සංසාරය ඇස් කරපු අපි මනුස්ස ලෝකෙ උපදින්නේ නැහනේ. අපි එහෙනම් සතර අපාය වැටිලා මේ වෙනකොට. ඊළඟට සුදුසු ප්‍රදේශයක ඉපදුනා. දැන් අපි ලංකාවේ ඔන්න ඉපදිලා බුදුරජාණන්සේ ධර්මයේ තාම ඇහෙනවා. අපි ඈත පිටරටක ඉපදුනා නම් ධර්මයේ නැති. කොහේ හරි ඉපදුනා නම් සමහර විට කොරෝනා වසංගතයට අහු වෙලා මැරිලා. ඒක ගොඩාක් පව් කරගෙන මේ වෙනකොට නිරේ ඉපදිලා. ඒකට බලන්න දුවේ පුතේ අපි එහෙනම් ඒ කරලා තියෙන පිං මංගල කාරණාවක් වෙනවා. ඊළඟට සුදුසු ප්‍රදේශයක වාසය කිරීම මංගල කාරණාවක් වෙනවා. මේ වගේ මංගල කාරණා 38ක් දේශනා කළා. ඉතින් ඒවා තමයි සැබෑවටම මංගල කාරණා. ඉතින් ඒවා අපි හොඳට ඉගෙනගෙන ඒවා තමයි මංගල සම්මත හැටියට අපි මේ මංගල කාරණා හැටියට දරා ගන්න ඕනේ. අනික් සියලුම දේවල් සුබ නැකත් කියන ඒවා ඔය එක එක දේවල් තියෙනවනේ. ඒ ඔක්කොම අපිට අයිති නෑ. ඒවා කරනවා නම් කෙනෙක් එයා බුදුරජාණන් ශ්‍රාවකයෙකුත් නෙමෙයි. එයා තෙරුවන් සරණ ගියපු කෙනෙක් නෙමෙයි. එයාගේ තිසරණේ ඇත්තටම අවංකවම තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. ඉතින් අවංකවම තෙරුවන් සරණ ගිහින් නැත්තම් දුවේ පුතේ අවංකවම ඒ කියන්නේ හදවතින්ම බුදුරජාණන් සරණ ගියපු නැති කෙනෙකුට බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනයෙන් ලැබෙන උතුම් පිහිට ලැබෙන්නේත් නැහැ. ඉතින් ඒ නිසා දූලා පුතාලා හොඳට ඉගෙන ගන්න මංගල කාරණා. මහා මංගල සූත්‍රයේ තියෙන මංගල කාරණා 38ක්. ඒ කාරණා ඔක්කොම හොඳට ඉගෙනගෙන ඒවා තමයි අපි දරා ගන්න ඕනේ මංගල කාරණා හැටියට. ඊට පස්සේ අපි ජීවිතේට මංගල කාරණා ලං කර ගන්න ඕනේ. සත්පුරුෂ ආශ්‍රය, ඊළඟට පවිතු අය ඇසුරින් දුරු කිරීම, ඊළඟට පූජා සත්කාර කරන්න සුදුසුතුමන්ට පුද පූජා කිරීම ආදී දේවල් අපි පුරුදු කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ මංගල ජාතක ඇසුරින් ගොඩාක් කාරණා තියෙනවා. ඉතින් අපි වෙලාව ටිකක් තියෙන නිසා අපිට ඔන්න ඔය කාරණා හොඳට මතක තියාගන්න. පුංචි ඔබ දන්නවා ඊයේ දවසට ලෝක පරිසර දිනය යෙදී තිබුණා. අපි පරිසරයේ පුංචි දේවල් වලට ආදරය කරන්න පුරුදු වෙන්නට ඕනේ. බලන්න මේ ගුණධර්මයේ පිරි වීඩියෝ පටය ඔබට කියා දෙවි පරිසරයට ආදරය කරන විදිහ. අද මගේ පුතාගේ උපන්දිනේ නේද? අපි අවසර පාටි එකක් දාමු. මොනවද මගේ පුතාට අරගෙන දෙන්න ඕනේ? අම්මේ මට රුපියල් 100ක් දෙනවද? රුපියල් 100? ඒ මොකටද? දෙන්නකෝ අම්මේ. මට උපන්දිනේට තෑගිත් එපා. පාටිත් එපා. රුපියල් 100ක් දෙන්න. හරි. එන්නකෝ මන් දෙන්න. මාමේ මට මේ මාළු ටික දෙනවද? මල් ළඟ රුපියල් 100ක්ම තියෙනවා. අරා යන්න.
පුංචි කාලේ ඉඳලම පරිසරයට සතුන්ට ආදරය කරන්න අපිත් පුරුදු පුහුණු වෙන්නට ඕනේ. මේ බෝසත් කතාවෙන් එහෙම නැත්නම් මේ ගුණධර්ම පිරි වීඩියෝ පටයෙන් අපිට ගන්න තියෙන ආදර්ශ මොනවද කියලා අපි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් විමසා බලමු. පුංචි දුවේ පුතේ අපේ ජීවිතේ දැන් අපි මිනිස්සුયો විදිහට ඉපදුනේ සංසාරي කරපු ලොකු පිනකින්. පුංචි පිනකින් නෙමෙයි ලොකු පිනකින්. එතකොට අපි ඉපදිලා අපි උපන් දිනේ සමරනවා කියලා අද ගොඩාක් අය කරන්නේ එක දේවල් කරනවා. Tamanට නුසුදුසු දේවල් කරනවා. පෞරස්වන දේවල් කරනවා. ඊට පස්සේ ගොඩාක් සල්ලි වියදම් කරලා මිනිස්සුන්ට සමහරට මත්පැන් පානය කරන්න දෙනවා. ඊට පස්සේ ඒකෙන් ලෝකෙට වෙන්නේ තයහපතක්. ගොඩාක් පවුත් රැස් කරගන්නවා. ධනයත් විනාශ වෙනවා. නමුත් ඇත්තටම අපිට පුළුවන් නම් අපි ඉපදුණු දවස සිහි කරලා දැන් බලන්න ඒ පුතා ලස්සනට තමන්ගේ උපන් දිනේ දවසේ මාළු ටිකක් නිදහස් කළා අනුකම්පාවෙන්. එතකොට තවත් පිරිසකට ජීවිතයක් දුන්නා. කොච්චර සතුටු වෙන්න පුළුවන් පිනක්ද? ඒ වගේ දේවල් තමයි අපි පුරුදු කරගන්න ඕනේ. එතකොට ඒ දේවල් නිසා අපි මනුස්ස විදිහට ඉපදිලා මේ මනුස්ස ලෝකෙ ඉපදුණු අපි මනුස්ස විදිහට සැබෑම මේ ජීවිතේ සැබෑම අර්ථය උදා කරගත්තයි බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි උත්සාහවත් වෙන්න ඕනේ තව කෙනෙකුට යහපත පිණිස පවතින දෙයක් කරන්න. තව කෙනෙකුට සැපේ උදා කරලා දෙන්න. අපේ උපන්දිනේ නිමිති කරගෙන අපිට පුළුවන් ගස් කුලන් හිටවන්න, ඊළඟට සත්තු නිදහස් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි අපි බුදුරජාණන් ශ්‍රාවකයෝ හැටියට කරන්න ඕනේ. ඒ නිසා දූල පුතාලා ඔන්න ඔය වගේ ගුණධර්ම පුරුදු කරගන්න. එහෙම නැතුව තමන්ට තියෙන ධනෙ විනාශ වෙන ඊළඟට බොහෝ දිනෙකට අයහපත පිණිස පවතින දේවල් කරන්න පුරුදු වෙන්න එපා. ඒ වගේම පුංචි සතුටක් තියෙයි. නමුත් අපිට ගොඩාක් ලොකු දුකක් උදා කරලා දෙනවා. අපි ලොකු දුකකට ඇදලා දානවා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලට චූටි දූල පුතාලා ආස කරන්න එපා. ඉතින් ඒ නිසා ඒ හොඳ ගුණධර්ම පුරුදු කරගෙන ඒ තමන්ගේ උපන්දිනේ දෙන දවස උනත් ලස්සන දවසක් කරගන්න පුළුවන් නම් ඒක අපි හැම දිනාටම හොඳ දෙයක්. භාවනාව කියන්නේ අපේ ජීවිතයට සැනසීම උදා කරන වටිනාම දෙයක්. ඒ නිසා අපි උදෑසනින්ම මේ භාවනාව අපේ ජීවිතයට හුරු කරගමු. නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා शांत सुयट पत्विम्वा मामिन में गमे सिटिन्नाऊ सियलुम सत्वयो वैर वित्वा तरहा नेतो वित्वा ईर्ष्या नेतो वित्वा दुःखीडा नेतो वित्वा सुवसी जीवत वित्वा शांत सुयट पत्वित्वा मामिन में नगरे सिटिन्नाऊ सियलुम सत्वयो वैर नेतो वित्वा तरहा नेतो
ඊරිසියා නෙත්තෝ විත්වා දුක් පීඩා නෙත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මාමින්ම මේ පලාතේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊරිසියා නෙත්තෝ විත්වා දුක් පීඩා නෙත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මාමින්ම මේ රටේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊරිසියා නෙත්තෝ විත්වා දුක් පීඩා නෙත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මාමින්ම මේ ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊරිසියා නැත්තෝ විත්වා දුක් පීඩා නෙත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මාමින්ම සියලුම ලෝකවල සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊරිසියා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා සියලුම සත්වයෝ සුවපත් විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා සාදු 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 දවසේදී
ගෞතම දරුව වැඩසටහනට දායකත්වය ලබා දෙන ඒ පින්වත් පිරිස සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනාව සිදු කරන්නටයි දැන් අපි සූදානම් වන්නේ. ඒ සඳහා පින්වත් ස්වාමීන් වහන්සේටයි මේ নমස්කාර පූරක ආරාධනය. නමෝ බුද්ධාය. පින්වත් දුවේ පුතේ, ඔන්න අද දවසෙත් අපි ගොඩාක් දහම් කාරණා ඉගෙන ගත්තා. අපේ ජීවිතේ ලස්සන ජීවිතයක් කරගන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ සැබෑම පිළිසරණ අපිට ලබා ගන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දියණියක් ශ්‍රාවක පුතෙක් වෙන්න කොහොමද අපි කටයුතු කරන්න ඕනේ කියලා අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ සංසාරේ එනකොට පින් රැස් කරන්න තිබුණු කැමැත්ත, බුදුරජාණන් වහන්සේගේ පින් රැස් කරන්න තිබුණු කැමැත්ත කාටවත් වෙනස් කරන්න බැරිව තිබුණු හැටි, ඊට පස්සේ ඒකෙන් ලැබිච්ච ආනිසංස මහා පුරුෂ ලක්ෂණ ලැබුණු හැටි, ඊට පස්සේ බුදුරජාණන් සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුරජාණන්ට ලැබුණු ආනිසංස මේ විදිහට අපි ඉගෙන ගත්තා. ඊළඟට අපේ කල්යාණ මිත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ අපිට කරපු උපකාර අපි සිහි කළා. ඉතින් ඒ වගේම අපි ජීවිතේට යහපත් පුරුදු ඇති කරගන්න හැටි ඉගෙන ගත්තා. මේ ආදී වශයෙන් අපි ගොඩාක් දේවල් අද දවසේ ඉගෙන ගත්තා. ඉතින් අපිට දැන් ඕගොල්ලොන්ගෙන් සමු අරගන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි අද දවසේ රැස් කරපු පින් අනුමෝදන් කරමු. පළමුවෙන්ම සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පින්කම සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. දෙවියන්ට ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් ධර්ම අවබෝධය පිණිස අපි රැස් කරපු සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ පුංචි අපේ දහම් පන්තියට අනුග්‍රහය දරන්නේ කැනඩාවේ පදිංචි පින්වත් මදුරංග පින්නගොඩ ඒ මහත්මාත් ඉෂානි මහත්මියත් කියන ඒ පින්වත් දෙපළ විසින්. ඉතින් ඒ පින්වතුන් නමින් මියගිය සියලු ඥාතීන්ටත් අපි සියලු දෙනා නමින් මිය ගියපු සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වීමට මේ පිනත් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් මේ මෑණියන්ගේත් පියාණන්ගේත් අරමුණ වෙලා තියෙන්නේ මීට සතියකට පෙර මනුස්ස ලෝකෙට ආපු මව් කුසින් බිහි වුණු ඒ චූටි පුතාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අවුරුද්දක් වයස ඇති පහන් පුතණුවන්ට පින් අනුමෝදන් කරන්නට සෙත් පතන්නට බලාපොරොත්තු වෙන. ඉතින් ඒ චූටි පුතාලා දෙන්නටම නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස මේ පින් උපකාර වේවා. ඒ චූටි පුතාලටත් සුවසේ මේ මනුස්ස ලෝකේ ජීවිතය ගත කරලා සුවසේ පින් රැස් කරගෙන බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකයෝ බවට පත් වෙලා සංසාර දුකින් නිදහස් වෙන්න වාග්ය උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම නොඑක ආකාරයෙන් උපකාර කළ සියලු දෙනාට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම විශේෂයෙන් ඒ පින්වත් මදුරංග ඒ වගේම ඉෂානි කියන ඒ පින්වත් මෑණියන්ගෙත් පියාණන්ගෙත් දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස ඒ දෙමව්පියන්ටත් පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමිනා වාසී ලෝවාසී සියලු ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලුම දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අපි සියලු දෙනාටත් අපගේ ආදරණීය ගුරුවර දෙමව්පියන්ට ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනියටත් ලක්විරු ගුවන්විදුලියටත් දායකත්වයේ සපයන සියලුම දෙනාට ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටත් අපි සියලු දෙනාටම සුවසේ පින් රැස් කරගෙන මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
අද දවසේ වටිනා කාරණා ගණනාවක් කියා දුන් පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපි වන්දනා කරමු. ඕකාස වන්දාමි පන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං සාතු සාතු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමත මේ භන්තේ ඕකාස කමාමි භන්තේ දුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සාදු සාදු සාදු. එසේනම් අද දවසේදී අපි ඔබට කියා දුන් දහම් කාරණා අනුව ඔබේ ජීවිතය ගත කරන්නටත් පුංචි ඔබ අද දවසේ සිහියේ තබාගත යුතුයි. ඒ කාරණාව මතක් කරමින් අපි සූදානම් වෙන්නේ අද දවසට ගෞතම දරුවෝ වැඩසටහනින් සමුගෙන යන්න. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.